ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කලින් දවසේ මේ අන්තිමට බලන්න අපි මොකද්ද කතා කළේ? ගෙදර වැඩක් දුන්නද? ඔව් අර ටියුට් එකේ එකකුත් දුන්නා නේද? ඒ කියන්නේ අපි මේ කරමින් හිටපු ටියුට් එකෙත් දුන්නා. අනිත් ඔක්තෝබර් ටියුට් එකෙත් දුන්නා. ඔව් දෙකේම දුන්නා. අපි ඉස්සෙල්ලා මේ දැන් මේ පාඩම කරමින් හිටපු ටියුට් එක ගන්නකො අපි මේ ශාක විවිධත්වය පාඩම කරමින් හිටපු ටියුට් එක. එතකොට ඒකේ 9 වෙනි පිටුව නේද කතා කරමින් හිටියේ. එතන දුන්නානේ ප්‍රශ්න වගයක්. හරි. බලන්න ඒකේ තියෙනවා පරිසරයේ දකින්න පුළුවන් අර මේ පුෂ්ප කීපයක වර්ණවත් පුෂ්ප කීපයක් එතන ලියන්න තියෙනවා. ඔබන් දැන් ඒකට වර්ණවත් පුෂ්ප කීපයක් ලියපු අය සයොමි මොනවද ලිව්වේ? රෝස මල හරි අපිට මේ වර්ණවත් පුෂ්ප බලමු තා මොනවද ගන්න පුළුවන් කියලා. අපි පරිසරය බැලුවොත් ගොඩක් තියෙනවා නේ වර්ණවත් පුෂ්ප ගොඩක් තියෙනවා. තව ලියපු අය යොහන්ස මොනවද ලිව්වේ? වද අරලිය හොඳයි. FM mode. AUX mode. Bluetooth mode. ඊට අමතරව ලියපුවා මොනවද තියෙන්නේ? දෙවින්දි ලිව්වද? මොනවද ලිව්වේ? සීනියාස් බෝගන්විලා රෝස වද අටපෙතිය දහස්පෙතිය. දැන් අපිට මේකට ගන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවා. ඔව් දැන් කියවිච්ච ඒවාත් තියෙනවා. වද ඊළඟට ඇන්තූරියම් ඒ වගේම දහස්පෙතිය කටරොඩු ඒ වගේම අපි ගත්තොත් එහෙම ඔව් නොයෙකුත් මල් වර්ග දැන් ගොඩක් කියපු ඒවා සහ කියවෙන ඒවා තියෙනවා. මට පේන සමහර අය කියනවා. පාට සහිත මල් තමයි ගොඩක් අපිට හම්බ වෙන්නේ. දැන් මේ සුදු පාට මල් මොනවද තියෙන්නේ? සුදු පාට මල් සුදු පාට මල් විදියට ගන්න පුළුවන් ඒවා පරිසරයේ හම්බ වෙන ඒවා ගත්තොත් නිසලි මොනවද තියෙන්නේ? කඩුපුල් FM mode. AUX mode. ඔව් සුදු පාට මල් විවිධ වර්ග තියෙනවා පරිසරය ඇතුලේ. වතු සුද්ධ ගන්න පුළුවන්, ඉද්ද ගන්න පුළුවන්. ඒ වගේම අරලියක් සමහර ඒවා තියෙනවා සුදු පාට ඒවා. ඕලු තියෙනවා සුදු ඕලු, සුදු නෙළුම්. කුමුදු. ඔව්. ඊට පස්සේ තියෙන්නේ සුවඳවත් පුෂ්ප. සුවඳ ගහන ඒවා. මොනවද සුවඳවත් පුෂ්ප තියෙන්නේ? මේ ගන්න පුළුවන් ඒවා. ඔව් ඒකෙදි සෙනුක
සුවඳවත් පුෂ්ප මොනවද කියලා යහන්නේ. කියන්න බලන්න. රෝස, හරි. තව මොනවද ගන්න පිච්ච. පුළුවන්? පිච්ච. ඊට අමතරව යනුක මොනවද ගන්න පුළුවන්? ඔව්. දෙවින්දි මොනවද සුවඳවත් පුෂ්ප තව ගන්න පුළුවන් ඒවා? දෙවින්දි කියපු එකට මට අහුන්නේ නැහැ. රෝස, සේපාලිකා, ඇටේරියා, සමන්පිච්ච, හොඳයි. සමන් පිච්ච, ඇටේරියා, රෝස, සීපාලිකා ඒ වගේ ඒවා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ පබසරා මොනවද සුවඳවත් පුෂ්ප? රැක්මාරි, හොඳයි. රෑ කුමාරි. සේපාලිකා, සීපාලිකා තමයි රාත්‍රියේ පිපෙන පුෂ්ප නේද කියන්නේ? ඔව්. තව මොනවද රාත්‍රියේ පිපෙන පුෂ්ප තියෙන්නේ? රාත්‍රියේ පිපෙන පුෂ්ප නාරිලතා, නාරිලතා. කඩුපුල්, කඩුපොල්. ඊට පස්සේ තියෙනවා මధు කෝෂ සහිත පුෂ්ප. මේ මధు කෝෂ කියලා කියන්නේ මොනවද තියෙන ඒවාද? මල් පැණි තියෙන ඒවා. මෙත්මි මොනවද මధు කෝෂ සහිත ඒවා? මෙත්මි රත්මල්, හරි. රත්මල්. හොඳයි. රත්මල් වල තියෙනවා. වෙන මොනවද තියෙන්නේ? ඔව් වෙන මොනවද ගන්න පුළුවන් බෙනුර? බෙනුර මයික් එක ඔන් වෙලා නැහැ ඔයාගේ. හරි දැන් කියන්න. ආයෙත් ඕෆ් වුණා. මල්චාරි රෝස, හරි. රෝස, ටියා, දාස්පෙතියා, රත්මල්, රත්මල්. හොඳයි. ඊට අමතරව කෙහෙල් මලුත් ගන්න පුළුවන්. කෙහෙල් මල් වලත් පැණි තියෙනවා. ඒ ලේන්නුත් එනවා මේ පැණි පුරා බොණ්ඩ. ඒ ක්‍රමයෙන් විතරක් නෙමෙයි. රත්මල් වල අර ගලවලා අරගෙන මේ කටින් ඉරුවොත් පැණි රහ දැනෙනවා. ඒතර මේ මధు කෝෂ කියන්නේ මේ පැණි තියෙන මල්. ඒ විදිහට අපිට ඒ ටික සම්පූර්ණ කරන්න පුළුවන් මේ එක එක පරිසරයේ තියෙන විවිධ මේ පාට තියෙන විවිධ ලක්ෂණ තියෙන පුෂ්ප විදිහට. ඊට පස්සේ බලන්න මේ ඊට පස්සේ කොටස අපිට තියෙනවා මේ ඊළඟ පිටුවේ 10 වෙනි පිටුවේ ඵල සහ බීජවල විවිධත්වය කියලා. දැන් ඵල සහ බීජ කියන ඒවා ගත්තොත් ඵල කියලා කියන්නේ ගහක තියෙන ගෙඩි. බීජ කියන්නේ අර ඵලයේ ඇතුලේ තියෙන ඇටය. එතකොට අඹ ඇටය කියලා කියන්නේ අඹ වල බීජය. දැන් මේ සපුෂ්ප ශාක පරාගණයෙන් පස්සේ කියන මල් පරාගණයෙන් පස්සේ එයන් ඵල ඇති වෙන්න පුළුවන්. ගෙඩි හට ගන්න පුළුවන්. ඒව ඇතුලේ ඵල ඇතුලේ බීජ තියෙනවා. මේ බීජ වලින් තමයි අලුතින් නැවත පැල ඇති කරන්නේ. ඵල ඇතුලේ බීජ තියෙනවා. බීජ වලින් අලුතෙන් පැල ඇති කරනවා. අලුත් පැල බිහි කිරීම
තමයි මේ බීජ වලින් කරන්නේ. දැන් මේ ඵල සහ බීජ යම්කිසි ගහක හැදුනට පස්සේ ඔක්කොම ඒ ගහ යටම වැටිලා පැලවෙන්නේ නැතුව ඒ හැදිච්ච ගහේ ඉඳලා පුළුවන් තරම් ඈතට ඵල සහ බීජ විසිරවීමක් කරන්න උත්සාහ කරනවා ඒ ශාක. ඒක අපි හඳුන්වනවා මේ විද්‍යාවේදී ඵල සහ බීජ ව්‍යාප්තිය කියලා. යම්කිසි ගහක හැදෙන ඵල සහ බීජ ඒ හැදෙන ගහෙන් පුළුවන් තරම් ඈතට විසිරවීම තමයි ඵල සහ බීජ ව්‍යාප්තිය කියන්නේ. එතන තියෙනවානේ ඵල සහ බීජ ව්‍යාප්තිය කියලා. ඒකේ අපි සටහන් කරගමු ඵල සහ බීජ ව්‍යාප්තිය කියන තැන. ලියමු ශාකයක නිපද වෙන ඵල හා බීජ එම ශාකයෙන් ඈතට විසිරවීම ඵල හා බීජ ව්‍යාප්තිය නම් වේ. ඵල හා බීජ ව්‍යාප්තිය නම් වේ. ඒතර ඵල සහ බීජ ව්‍යාප්තිය කියලා අදහස් කරන්නේ එහෙනම් යම්කිසි ශාකයක හැදෙන මේ ඵල සහ බීජ ඒ ගහින් ඈතට විසිරවීම. දැන් මේ ශාකයක් මේ විදිහට ඵල සහ බීජ ව්‍යාප්ත කරන්න විවිධ ක්‍රම උදව් කර ගන්නවා. ප්‍රධාන ක්‍රම 3කට මේ ඵල සහ බීජ ව්‍යාප්ත වෙන්න පුළුවන්. එතකොට 3ක් නෙමෙයි අතරම 4ක් තියෙනවා. නමුත් මූලිකව අපි ප්‍රධාන ආකාර කීපයක් ගැන කතා කරනවා. සමහර ඵල සහ බීජ ව්‍යාප්ත වෙන්නේ සුළඟෙන්. සුළඟ මගින් තමයි ව්‍යාප්තිය වෙන්නේ. තව සමහර ඒවා වතුරට වැටිලා වතුරෙන් ව්‍යාප්ත වෙනවා. තවත් ඒවා සත්තුන්ගේ මාර්ගයෙන් ව්‍යාප්ත වෙනවා. එතකොට අපිට මේ ප්‍රධාන ක්‍රම 3ක් මෙතන අපි ලියමු. සුළඟ මගින්, ජලය මගින්, ඒ වගේම සතුන් මගින්. සුළඟෙන්, ජලයෙන්, සතුන්ගෙන්. අපි දැන් කතා කරමින් ඉන්නේ ශාක විවිධත්වයට ටියුට් එකේ 10 වෙනි පිටුව. ඵල සහ බීජවල විවිධත්වය කියන අනුමාත්‍රකාව යටතේ තියෙනවා ඵල සහ බීජ ව්‍යාප්තිය කියලා. හරි දැන් මේකේ සුළඟ මගින් යම්කිසි ඵලයක් ව්‍යාප්ත වෙන්න නිකම්ම බෑනේ. සුළඟෙන් පාවෙලා යන්න මේ ඵල සහ බීජවල යම් යම් හැඩ ගැසීම් තියෙනවා. සුළඟේ පාවෙන්න නම් මූලිකවම
සැහැල්ලු වෙන්න ඕන. ඒ වගේම තව සමහර ඒවාට තියෙනවා අර සුළඟේ පාවෙන්න උදව් වෙන විදිහේ අර පියාපත් වගේ ප්‍රසර. එතකොට මේ වගේ තවත් සමහර ඒවා තියෙනවා පුංචි කෙඳි. ඒවා අපි කියනවා සුළඟෙන් ව්‍යාප්ත වෙන්න තියෙන අනුවර්තන කියලා. අනුවර්තන කියන්නේ හැඩ ගැසීම් කියන එක. අනුවර්තන එහෙම නැත්නම් හැඩ ගැසීම්. හරි. ඔතන බලන්න අර 10 වෙනි පිටුවේ තියෙනවා කොටුවක් දාලා ඒකට උඩින් තියෙනවා මෙම එක් ක්‍රම වගින් පලහා බීජ ව්‍යාප්තියට ඒවා දක්වන අනුවර්තන ඇත. සුළඟ මගින් ව්‍යාප්තිය සඳහා අනුවර්තන සහිත පළ හෝ බීජ. ඒක කීපයක් අපි එතන සටහන් කරගමු. මේ සුළඟෙන් ව්‍යාප්ත වෙන පළ සහ බීජ කීපයක්. ඔයගොල්ලෝ දන්නේවා තියෙනවනේ. එකක් තමයි ඔය දැන් සමහරව දාලා තිබ්බා. අර chat එකේ එකක් තමයි අපිට ගන්න පුළුවන් මොකද්ද? ඔව් හොර කියන එක මතක ඇති, දන්නවා ඇති. හොර. හරි හොර දැකලා තියෙනවද? ඔය තියෙන්නේ මම දැක්කම් මෙත්මි ළඟ තියෙනව නේද? හොර වල ඵලයක්. බලන්න මෙත්මි ළඟ මම හිතන්නේ තියෙනවා. ඔබන් පෙන්නන්න පුතේ. හරි. ඒ තියෙන්නේ මේ මෙත්මි ළඟ තියෙනවා හොර වල ඒ පේනවා ඇති අර පියාපත් දෙකක් වගේ ප්‍රසර තියෙනවා. තවත් සමහර අය ළඟත් තියෙනවා මට පේනවා මේ තවත් සමහර අය ළඟ. ඒතර මේකේ තියෙන හැඩ ගැසීම තමයි මොකද්ද? පියාපත් වගේ ප්‍රසර දෙකක් තියෙනවා. එහෙනම් ඔතන අපි උදාහරණ කිහිපයක් විදියට ලියමු. අර කොටුව ඇතුලේ මේ එක හොර කියලා දාලා පොඩි රූපයක් එතන ඇඳලා තියමු. මේ විදිහට මේ හොර කියන වර්ගය හොර වගේම තවත් වර්ගයක් තියෙනවා මේ වගේමයි. ඒකට කියන හීම කියලා. හීම. ඒකෙත් ඔය වගේම ප්‍රසර දෙකක් තියෙනවා. හීම. ඊළඟ තවත් වර්ගයක් තමයි මේ ගම්මාළු කියන වර්ගය. කොටුව ඇතුලේ පොඩ්ඩක් රූප කීපයක් ඇඳලා තියාගමු. ඊළඟට කෙඳි සමූහයක් තියෙනවා මේ වරා කියන එකේ. ඊළඟට පුළුන් අර කපු පුළුන් වල ඒවත් කෙඳි සමූහයක් තියෙනවා මේ බීජ අතරතුර. එම කෙඳි ගොඩක්
ඒකේ තියෙන්නේ කපු පුළුන් වල මේ කීපේ එතන සටහන් කරගමු රූප විදියටම. හොර, හීම, ගම්මාලු, වරා ඒ වගේ ඒවා ගන්න පුළුවන්. හොර, හීම, ගම්මාලු, කපු පුළුන් ඒ ටික අඳින්නකො එතන. ඕනනම් ඔය මොනර කුඩුම්බිය කියන එකත් ගන්න පුළුවන්. ඊටාම් පුංචි එකක්. අර වරා වගේ හැඩය තියෙන චූටි මේ වගේ මොනර කුඩුම්බිය. අඟුණ කියන එකත් මේ වරා වගේමයි ඕනනම් ඒකත් ගන්න පුළුවන්. අඟුණ වරා විදියම තමයි. හරි මේ ටික පොඩ්ඩක් සටහන් කරගන්නකො ඉක්මනින්. ඔව් මහෝගනිත් එක්කනේ දාලා තිබ්බා. මහේෂ දුල්නෙත් මහේෂ හරි මහෝගනිත් ගන්න පුළුවන් ඕනනම්. තුනී පියාපත් වගේ ප්‍රසර තියෙනවා ඒවැ. සුළඟෙන් ව්‍යාප්ත වෙන්න සහැල්ලු බවක් ලැබෙනවා. පා වෙන්න උදව් වෙනවා. හරි මේ තියෙන එතකොට සුළඟෙන් ව්‍යාප්තිය සිද්ධ වෙන විවිධ ඵල සහ බීජ ඒවැ තියෙන මේ හැඩ ගැසීම් විදියට එතකොට අර පියාපත් වගේ ප්‍රසර තියෙනවා. ඒක යටින් පුළුවන් නම් වාක්‍යයක් විදියට ලියලා තියාගෙන මේ කොටුව ඇතුලේ වෙන පාටකින් පියාපත් වැනි ප්‍රසර හෝ කෙන්දි පිහිටයි. සහැල්ලුය. මේ ලක්ෂණ තියෙනවා සුළඟෙන් ව්‍යාප්ත වෙන ඵල සහ බීජවල. හරි ඊට පස්සේ තියෙන දැන් ජලයෙන් ව්‍යාප්ත වෙන ඒකට තියෙන අනුවර්තන. ජලයෙන් ව්‍යාප්ත වෙන්නත් ඵල සහ බීජවල යම් යම් අනුවර්තන තියෙනවා. ජලයට වැටුනහම පා වෙන්න පුළුවන් වෙන්න ඕන. මොනවද ජලයෙන් ව්‍යාප්ත වෙන ඵල සහ බීජ? ඔයගොල්ලෝ දන්නේ ඒවා. මොනවද ජලයෙන් ව්‍යාප්ත වෙන ඒවා? ඔයගොල්ලෝ දන්නේ ඒවා. ඔව්. කෙනුති? පොල්. ඔව්. පොල් කියන එක හරි. හොඳයි. පොල් වතුරට වැටුනහම පා වෙලා යනවා. තව මොනවද එහෙම ජලයට වැටුනහම පා වෙලා යන ඒවා තියෙන්නේ? ජලයෙන් ව්‍යාප්ත වෙන ඒවා තව මොනවද තියෙන්නේ? ඔයගොල්ලෝ දන්නේ ඒවා. ඔව් මතක් කරන්න බලන්න. මොනවද වෙන තියෙන්නේ? ඔව් සනුල. කදුරු. හොඳයි. කදුරු. ඔය දිය කදුරු කියලා හැම තියෙන්නේ ඒවා වතුරට නම් පා වෙන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? ඔව් කවීජ. කොට්ටම්බ පුවක්. හොඳයි. ඔව් කොට්ටම්බා පුවක් ඒවත් වතුරට වැටුනහම පා වෙනවා. දැන් මේ කොට්ටම්බා පුවක් පොල් මේ වගේ ඒවා පා වෙලා යන්න යම් යම් හැඩ ගැසීම් තියෙනවා.
යුහන්ස තව මොනවද තියෙන්නේ? ඒ විදිහේ ව්‍යාප්ත වෙන්නේ. කිරල ඔව්. කිරල මේවා සැහැල්ලු බවක් තියෙනවා. අර ආවරණයක් කෙඳි සහිත ස්වභාවයක් තියෙනවා. සමහර ඒවා ඇතුලේ වායු කුටීර තියෙනවා. ඔය නෙළුම් වල ඵලය ගත්තොත් ඇතුලේ වායු කුටීර තියෙනවා. නෙළුම් අල දැකලා ඇතිනේ. ඒ කැපුවාම තියෙනව නේද ඇතුලේ සිදුරු නාල විදිහට. ඒ වගේ නෙළුම් ඵලයක් තියෙනවා. එහෙම සිදුරු ආකාරයක් තමයි ඇතුලේ තියෙන්නේ. ඒතර මේවා ජලයෙන් ව්‍යාප්ත වෙන්න තියෙන හැඩ ගැසීම්. අපි බලමු ඊළඟ එකේ තියෙනවා ජලය මගින් ව්‍යාප්තියට අනුවර්තනය සහිත ඵල සහ බීජ කියලා. ඒකෙත් කීපයක් සටහන් කරගමු. එතකොට ඔය කියපු ඒවා ගත්තොත් පොල් ගන්න පුළුවන්. පොල් පොල් වල ගත්තොත් මේ ඇතුලේ කැපුවොත් දෙකට මැදින් මෙන්න මේ කොටසේ කෙඳි සහිත ස්වභාවයක් තියෙන්නේ. අපි පොල් එල්ල කියලා කියන්නේ ඵලයේ ආවරණය. කදුරු වලත් ඒ වගේ ඒකෙත් මෙහෙම කෙඳි සහිත ස්වභාවයක් තියෙන්නේ ආවරණේ. වේලුණාම එම දුමුරු පාට තියෙනවා සැහැල්ලුයි වතුරේ පාවෙන්න පුළුවන්. ඒ වගේම කොට්ටම්බා කියන එක ඇතුලේ වායු කුටීරයක් තියෙනවා. කොට්ටම් කියලාත් කියනවා. ඒක ඇතුලේ බීජය තියෙනවා මෙහෙම. ඒ බීජය තියෙන කුටීරයක් වායු කුටීරයක් ඇතුලේ. පිටතත් තියෙන්නේ කෙඳි සහිත ආවරණයක්. වායු කුටීරයකුත් තියෙනවා. ඒකට පැලුවාම දකින්න පුළුවන් විදිහ නෙළුම් වල ඒකෙත් මේ ඵලයේ ඇතුලේ අර වාත කෝෂ වායු කුටීර විදිහට තියෙන්නේ. පොල් කදුරු කොට්ටම්බා නෙළුම් ඒ වගේ ඒවා පුවක් එක දිය කදුරු කියලා ලියුවත් කමක් නැහැ. පුවක් කියන එකත් ගන්න පුළුවන්.
එහෙම එක්ක කෙඳි සහිත ආවරණයක් තියෙනවා නැත්නම් වායු කුටීරයක් තියෙනවා. ඒකත් යටින් ලියලා තියන්න වාක්‍යයක් විදිහට. රූප ටික සටහන් කරගන්නකෝ. ශාකවල මේ ලක්ෂ්මී දාලා තිබ්බ ශාකවල පොතක් හැදුවා කියලා පෙන්වන්න පුළුවන් නම් පොඩ්ඩක් කැමරාවට මේ පෙන්වන්න. මේ පොතක් හැදුවා කියලා දාලා තිබ්බා. හොඳයි. හොඳයි දැන් ගොඩක් ඇඳලා ඉවරයි මම හිතන්නේ. ලක්ෂ්මී මං හිතන්නේ පෙන්නනවා නේද බලමු අපි. හොඳයි පෙන්නන්න පෙරලන්න බලන්න පුතා. හරි. චාක අර ප්‍රෙස් කරලා වේලලා තියෙනවා. හොඳයි. චාක ගොඩක් ඒකේ පැලෑටි අරගෙන තියෙනවා. හොඳයි. ලක්ෂ්මී මේ හදලා තියෙන්නේ මේ ශාක වර්ග පැලෑටි වර්ග අර වේලලා පත්‍ර වේලලා එක එක හැඩ තියෙන මේ පත්‍ර සහ ඒ ශාක වර්ග කීපයක් අලවලා තියෙනවා. හොඳයි. අනිත් පැයටත් පුළුවන් ඒ වගේ පත්‍ර හැඩ වෙන්න පුළුවන් හැඩ තියෙන පුෂ්ප වෙන්නත් පුළුවන් මල් වේලලා ගන්න පුළුවන්. එහෙම එකක් හදන්න පුළුවන් නම් හදුවට කමක් නැහැ. හොඳයි. හරි. දැන් එතකොට මේ ජලය මගින් ව්‍යාප්ත වෙන ඵල සහ මේ බීජවල හැඩ ගැසීම් තමයි මේවා තියෙන්නේ. විශේෂයෙන්ම කෙඳි සහිත පලාවර්ණයක් තියෙනවා. ඇතුළත ගොඩක් විට වායු කුටීරයක් පිහිටලා තියෙනවා. ඊට පස්සේ ගොඩාක් ඵල ව්‍යාප්ත වෙන ක්‍රමය තමයි මේ සත්තු මගින්. සත්තුන්ගෙන් ව්‍යාප්ත වෙනවා.
කොහොමද සත්තුන්ගෙන් ව්‍යාප්ත වෙන්නේ? ඵල සහ බීජ කොහොමද සත්තුන්ගෙන් ව්‍යාප්ත වෙන්නේ? දැන් ගහක ගෙඩියක් ඇදලා තියෙනකොට කවුරු හරි සතෙක් දැකලා පව් මේකේ ගෙඩියක් ඇදලා තියෙනවා. මේක කොහෙට හරි ව්‍යාප්ත කරලා දෙන්න ඕනේ මං ගිහිල්ලා ව්‍යාප්ත කරනවා කියලා ඒක කඩාගෙන ගිහිල්ලා වෙන තැනකින් තියලා යනවද? ඔව්. එහෙම යන්නේ නැහනේ. හැබැයි අපි නම් එහෙම කරනවා නේ. ව්‍යාප්ත කරන්නේ මේ ගහ ගෙඩියක් දෙනවා දැක්කොත් එහෙම පාරේ යනකොට පව් මේ ගෙඩියක් ඇදලා තියෙනවා කණ්ඩ කෙනෙක් නැහැ මං කනවා කියලා කනවා. හැබැයි ඒකෙන් අපි ව්‍යාප්තියක් කරනවා. ඒක කොහොමද? දැන් පාරේ යනකොට ඉදුණු අම ගෙඩියක් තියෙනවා පාර අයිනේ ගහක. මොකක් හරි කරලා ඒක උඩට නැගලා හරි බිම ඉඳන් හරි ගලක් ගහලා හරි පොල්ලකින් ගහලා හරි කෙකකින් කඩලා හරි ඔයාම ගෙඩිය කඩා ගත්තට පස්සේ වහාම එතනින් ඉවත් වෙනවා. මොකද අයිතිකාරය එන්න පුළුවන් නේ. ඒ නිසා වෙන තැනකට ගිහිල්ලා අඹේ කනවා. කාලා ඇටේ විසික් කරනවා. දැන් අර අඹ ගහේ ඉඳලා අඹ ඇටේ වෙන තැනකට ඇවිල්ලානේ. කවුද ගෙනාවේ? අපි තමයි අරන් ආවේ. අන්න ඒක ව්‍යාප්තිය. ඉතින් මේ විදිහටම සමහර සත්තුත් කරනවා. සත්තුත් මේ විදිහට ඒ ඵල ආහාරයට ගන්නවා. සමහර සත්තුන්ගේ බීජ හොටේ ඇලෙනවා. සමහර ඒවා ඇඟේ පැටලෙන ඒවාක් තියෙනවා. දැන් ඕගොල්ලෝ සමහරලාට වත්තේ රවුමක් ගිහිල්ලා ආවුවාම ඇඳුමේ තැවරිලා තියෙනවා සමහර දේවල් මොනවද? එහෙම එල්ලෙන කට්ටිය ඉන්නවනේ. ඔව් මෙත්මි. තුත්තිරි ඔව් තුත්තිරි වගේ ඒවා ඇඳුම් වල දැවටෙනවා එල්ලෙනවා ඇලෙනවා. ඒතර ඒකත් ව්‍යාප්ත වෙන ක්‍රමයක්. සමහර සත්තුන්ගෙත් ඔය බූල් තියෙන බල්ලෙක් එහෙම ගියොත් එහෙම ඒගොල්ලන්ගෙත් තව තියෙනව නේද අර ඇපල් කියලා වර්ගයක්. ඒවත් ඇඟේ තවරෙනවා. මේ ඇපල් නෙමෙයි ඈ. පත්තේ ගිහිල්ලා එනකොට ඇපල් එල්ලිලා තියෙන්නේ ඇඟේ. ඇපල් ඒකත් වේලුණාම ඇඳුම් වල ඇඟේ විශේෂයෙන්ම බූල් තියෙන සත්තුන්ගේ එහෙම දැවටෙන්න පුළුවන්. තව සමහර ඒවා තියෙනවා සත්තු දැක්කාම ඒකේ වර්ණය සහ හැඩය නිසා රැවටිලා ක්‍රුමීන් කියලා අරගෙන යනවා. දැන් කුරුල්ලෝ එහෙම සමහරට ඔය ඔලින්ද වගේ ඒවා දැක්කාම අර රතු පාටයි කළු පාටයි තියෙනකොට ක්‍රුමියෙක් කියලා හිතලා අරයි යනවා. එඬරු වල බීජ දැකලා තියෙනවා නම් ක්‍රුමියෙක් වගේ. ඒක අරගෙන යනවා. ඊළඟට ඔය කරවිල වගේවත් අර රතු පාටයිනේ බීජය දැක්කාම අරන් ගිහිල්ලා තමාට කොහේ හරි වෙන ගහක වහලා අත්තක ඉඳගෙන කණ්ඩ හදනවා ක්‍රුමියෙක් කියලා. එතකොට තමයි දකින්නේ මේක ක්‍රුමියෙක් නෙමෙයි මේ බීජයක් නේ කියලා. පොඩ්ඩක් ලැජ්ජ හිතලා වටපිට බලලා එතන දාලා යන්න යනවා. එතකොට අර වෙන තැනකින් දැන් බීජය මේ තවත් තැනකට ව්‍යාප්ත වෙලා. තව සමහර ඒවා තියෙනවා මේ බීජ ආහාර මාර්ගයේ දිගේ යනකොට ජීර්ණය වෙන්නේ නැහැ. එතකොට සමහර සත්තු මේ ඵලය කනකොට දැන් ওই peer වගේ ඒවා බීජත් එක්කම ගිලෙනවා. ආහාර මාර්ගයේ දිගේ යනවා. අර ඒකේ බීජයේ ආවරණය ඝනකම් හින්දා හයියේ හින්දා ආහාර මාර්ගයේ ජීර්ණය වෙන්නේ නැහැ. ඉතින් ආහාර මාර්ගයේ දිගේ ගිහිලා එළියට ආපුවා වැටිච්ච තැන් වල පැලවෙන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. එහෙම සතුන්ගෙන් ව්‍යාප්තියට එක එක හැඩ ගැසීම් තියෙනවා. ඒවල සමහර ඒවා රසවත් ඵල විදියට පිළිලා තියෙනවා. ඵලය ආහාරයට ගන්න නිසා ඒ ගෙඩිය කඩාගෙන යනවා. තව සමහර ඒවා බීජ වර්ණවත්ව පිළිලා තියෙනවා. විවිධ හැඩවලට පිළිලා තියෙනවා. සත්තු රැවටිලා ක්‍රුමීන් කියලා හිතලා අරයි යනවා. තව සමහර ඒවා අර කෙඳි රෝම කොකු වගේ ඒවා තියෙනවා. දැන් අර නාගදරණ ඒවා නාගදරණ කියන එකේ කොක්කක් වගේ තියෙනවා. ඒකත් පැටලෙන්න පුළුවන්. සමහර සත්තු ඒක සතෙක් කියලා රැවටිලා අරගෙනත් යනවා. එතන කීපයක් බලමු මේ විවිධ හැඩ තියෙන සතුන්ගෙන් ව්‍යාප්තිය සිද්ධ වෙන ඵල කීපයක් රූප ටිකක් අඳිමු. ඔය පළවෙනි එක විදියට ගමුකෝ අඹ. මේක රසවත් ඵලයක් විදියට පිළිట్లా තියෙනවා.
අඹ විතරනේ. එතකොට මේකට ආයෙ තියෙනවා අඹ, ඇපල්, ජම්බු, බෙරළු. මේ වගේ අපි මේ රසවත් නිසා ආහාරයට ගන්න ඕනම ඵලයක්. ඊළඟට අර තුත්තිරි, ඇපල්, කරල් හැබ. කරල් හැබ කියන කොළ පාට මෙහෙම ඇඳුම් වල දිගට නිකන් පැටලිලා තියෙන සමහරට එලිමහන ගිහිල්ලා ආපුවාම මේ ඔක්කොගෙම නාගදරණත් මේකට ගන්න පුළුවන් ඕන නම් ඒවත් අර දවට එන්න පුළුවන් විදිහට තියෙන්නේ. සතුන් රවටන හැඩ හෝ වර්ණ දරනවා. මේ මදටිය, ඔලින්ද, එඬරු බීජ වගේ ඒවා. ඒකට නාගදරණත් ඕන නම් ගන්න පුළුවන්. නාගදරණ දෙකටම ගන්න පුළුවන්. අර කොකු වගේ තියෙනවා. සතු රවටිලා අරගෙන යාමත් වෙන්න පුළුවන්. මේ වගේ එතකොට සතුන්ගේ ව්‍යාප්තියට හැඩ ගැසීම් තියෙන ඵල සහ බීජ. රසවත් ඵල පිහිටීම අඹ විතරක් නෙමෙයි. අඹ, peer, පෙයාස්, ජම්බු, දොඩම් ඒ ඕන එකක් හරි. අපි ආහාරයට ගන්නවනේ රසවත් ඕන එකක් එකට ගන්න පුළුවන්.
ඒ ටික අඳින්න බලන්න. ඔයගොල්ලෝ දැන් 6 අර සම්පූර්ණ ටික පාඩම් කරලා තියාගන්න 6 තුන්වෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රයක් මම කලින් කිව්වා මතක ඇති දෙනවා කියලා. ඒ නිසා මේ ඉදිරියේදී එහෙම තුන්වෙනි වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් දෙනවා. සමහරට ඒක බොහෝ වෙලාවට මම කොටස් විදියට සාමාන්‍ය පන්තියට ගෙනල්ලා ලියවන්නේ. කියන්නේ ගෙදර ඉඳන් නෙමෙයි. ඒ නිසා පාඩම් කරලා තියාගන්න 6 ටික 6 තුන්වෙනි වාර පරීක්ෂණයක් තියෙනවා. එතකොට දැන් පාසලෙත් සමහරලාවට ජනවාරි අග විතර වගේ ඔයගලන්ට මේ ප්‍රශ්න පත්‍රයක් දෙන්න පුළුවන්. ජනවාරි අග හෝ මේ ඉස්කෝලෙන් සමහරට කියයි නැත්නම් මාර්තු වල දෙන්නත් පුළුවන්. කෝකටත් 6 ටික අපි කරලා පාඩම් කරලා ප්‍රශ්න පත්‍ර ලියලා සූදානම්ව ඉන්න එක හොඳයි. 6 පාඩම් ටික බලලා තියාගන්න 6 තුන්වෙනි වාර පරීක්ෂණයේ විදිහට ප්‍රශ්න පත්‍රයක් ඉදිරියේදී කරන්න දෙනවා. මේ එතකොට මම මැසේජ් එකක් එක්ක දානවා. ඒක මේ කොටස් විදිහට සාමාන්‍ය පන්ති කාමරයට ගෙනල්ලා තමයි කරවන්නේ. ඉතින් දැම්ම ඉඳන් පාඩම් කරලා තියාගන්න. හරි. ඇඳලා ඉවරද දැන්? ඇඳලා ඉවර නම් අර අත්සල කොන දාන්නකෝ. හොඳයි මම හිතන්නේ ගොඩක් අය දැන් ඇඳලා ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ තියනවා බලන්න ඒක බීජපත්‍රී හා ද්විබීජපත්‍රී ශාක කියලා. මොනවද මේ ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා කියන්නේ? දැන් අපි මේ මොනවා හරි බීජයක් ශාකයක බීජයක් පැලවෙනකොට නිරීක්ෂණය කරොත් එහෙම සමහර ඒවා පැලවෙනකොට මුලින්ම අර පියලි දෙකක් උඩට එනවා.
බීජ පත්‍ර දෙකක් ඉහළට එනවා. සමහර ඒවා එහෙම බීජ පත්‍ර දෙකක් එන්නේ නැහැ. ඒ බීජය ඇතුලේ තියෙන්නේ එක බීජ පත්‍රයක් විතරයි. එතකොට මේ බීජය තුල සමහර ඒවා තියෙනවා පියලි දෙකක්, එහෙම නැත්නම් බීජ පත්‍ර දෙකක්. සමහර ඒවා තියෙන බීජ පත්‍ර එකයි. ඒතර එක බීජ පත්‍රයක් තියෙන බීජ සහිත ශාක තමයි ඒක බීජ පත්‍රී ශාක කියන්නේ. එතන ඒක බීජ පත්‍රී ශාක කියන එක තැන කොටුවක් තියෙනවනේ. එතන ලියමු සමහර බීජ වල පියලි හෙවත් බීජ පත්‍ර එකක් පමණක් ඇත. සමහර බීජවල පියලි හෙවත් බීජ පත්‍ර එකක් පමණක් ඇත. එවැනි බීජ සහිත ශාක, ඒ වගේ බීජ තියෙන ශාක ඒක බීජ පත්‍රී ශාක ලෙස හඳුන්වයි. සමහර බීජ ඇතුලේ තියෙන බීජ පත්‍ර එකයි. ඒ වගේ වට කියනවා ඒක බීජ පත්‍රී ශාක කියලා. දැන් ඔය පොල්, පුවක්, වී, බඩයිරිඟු වගේ ඒවා ගත්තොත් ඒවා මේ ඒක බීජ පත්‍රී ශාක කොට තමයි අයිති වෙන්නේ. දැන් උදාහරණ විදිහට ඉතින් තියමු වී, බඩයිරිඟු, පොල්, පුවක්, ඒ වගේ ඒවා මේ ඒක බීජ පත්‍රී ශාක විදිහටයි සලකන්නේ. හරිද? ඊට පස්සේ තවත් සමහර බීජ වර්ග තියෙනවා. ඒක පැල කරනකොටත් පේනවා මුලින්ම ඒකේ පියලි දෙකක් උඩට එනවා පොළවෙන් උඩට. මේවා බොහෝ විට මේ බීජ ඇතුළෙම බීජ පත්‍රයේ තියෙන්නේ. ඒක බීජවල ද්විබීජ පත්‍රය කියලා කියනවා. බීජ පත්‍ර දෙකක් බීජය අඩංගු වෙන ඒවා, නැත්නම් පියලි දෙකක් අඩංගු වෙන ඒවා. මේවා බොහෝ විට පොළවෙන් උඩට මතුවෙනවා මේ බීජ පත්‍ර දෙක. ඔය දැකලත් ඇති බෝංචි, මෑ, කව්පි වගේ ඒවා පැල වෙනකොට මුලින්ම බීජ පත්‍ර දෙකක් එනවා එළියට. ද්විබීජ පත්‍රී ශාක කියන එකේ ලියමු අපි. සමහර බීජ තුල බීජ පත්‍ර
දෙකක් අඩංගු වේ. බොහෝ විට මෙවැනි බීජ පියලි දෙකකට වෙන් කිරීමට හැකිය. පැලවීමේදීද බීජ පත්‍ර දෙක පැලවීමේදීද බීජ පත්‍ර දෙක පොළවෙන් ඉහළට පැමිණේ. දැන් එතකොට වර්ග දෙක අපි ගත්තොත් සම්ල මොනවද මේ ද්විබීජ පත්‍රය වලට ගන්න පුළුවන් උදාහරණ. එහෙම බීජ කව්පි ඔව් කව්පි ගන්න පුළුවන් හොඳයි. ඒ වගේම බෝංචි තව මොනවද ගන්න පුළුවන් මෙත්මි? මුං ඇට හොඳයි. ඊට අමතරව අඹ කොස් ඇට කොස් කියන ඒවත් ද්විබීජ පත්‍රී වර්ගයට තමයි අයිති වෙන්නේ. උදාහරණ කීපයක් එතන ලියලා තියමු. ඒතර ගොඩක් ඒවා ගන්න පුළුවන් මේ ක්‍රමයේ. බෝංචි කව්පි මුං මෑ කොස් අඹ ඒ වගේ ඒවා ද්විබීජ පත්‍රී ශාක විදිහට ගන්න පුළුවන්. දැන් ඔය ඒක බීජ පත්‍රී සහ ද්විබීජ පත්‍රී ශාක පැලවෙන කොටත් වෙනස්කම් ටිකක් තියෙනවා. අර 12 වෙනි පිටුවේ බලන්න රූප දෙකක් දාලා තියෙනවා. ඒකේ මේ වම් පැත්තේ තියෙන ඒක බීජ පත්‍රී ශාකයක් පැලවෙනකොට ස්වරූපය ඒකේ බීජ පත්‍ර පොළවෙන් උඩට එන්නේ නැහැ. මේ බීජය ඇතුළෙමයි තියෙන්නේ. මේ ද්විබීජ පත්‍රී වල බෝංචි මේ වගේ වැදි මුලින්ම බීජ පත්‍ර දෙක තමයි පොළවෙන් ඉහළට මතුවලා එන්නේ. පස්සේ පත්‍ර වැඩෙනකොට බීජ පත්‍ර හැකිලිලා යනවා. ඒතර ඔය වම් පැත්තේ තියෙන රූපය ඒක බීජ පත්‍රී කියලා යටින් ලියන්න. දකුණු පැත්තේ ඒක ද්විබීජ පත්‍රී. මේ ඒක බීජ පත්‍රී සහ ද්විබීජ පත්‍රී ශාක අතර වෙනස්කම් තියෙනවා. ඒක බීජ ද්විබීජ කියන එක දැන් අර නමේම වෙනසක් තියෙනවානේ. ඒක බීජ පත්‍රී කියන්නේ බීජය ඇතුළේ බීජ පත්‍ර එකයි තියෙන්නේ. ද්විබීජ පත්‍රී කියන්නේ බීජ පත්‍ර දෙකක් තියෙනවා. එතන අපි වෙන් කළා පොඩ්ඩක්
වෙනස්කම් ලිව්වොත් වෙනස්කම් කීපයක් ගන්න පුළුවන්. එක වෙනස්කමක් තමයි ඔය ඒක බීජපත්‍රි වල බීජය තුල බීජපත්‍ර එකයි තියෙන්නේ. වෙනස්කම් මතක තියාගන්න ඕන. කීපයක් තියෙනවා. දැන් ද්විබීජපත්‍ර වල බීජය තුල බීජපත්‍ර තියෙනවා දෙකක්. වෙන මොනවද? වෙන මොනවද මේකේ තියෙන වෙනස්කම් කියලා බැලුවොත් දැන් බීජය පැලවුණාට පස්සේ ශාකය නේ තියෙන්නේ. එතන මේ ශාකයේ නොයෙකුත් වෙනස්කම් තියෙනවා. අපිට මේ පරිසරයේ තියෙන ගහක් දිහා බලලා මේක ඒක බීජපත්‍රීද ද්විබීජපත්‍රීද කියලා තීරණය කරන්න පුළුවන් තව ලක්ෂණ තියෙනවා ශාකේ. මොනවද? අපි දැන් මේ ශාකවල විවිධත්වයේ යටතේ කියපු සමහර දේවල් මතකද අපි කිව්වා සමහර ශාකවල තියෙන දැන් ශාකවල අඩංගු වෙන මූල පද්ධති වර්ග දෙකක් කිව්වා මතකද? කොබාන් මතකයි? ඒ කියන්නේ මූල පද්ධති වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා නේද? ඒ මූල පද්ධති වර්ග දෙක මතකයිකෝ බලන්න. ඔව් මොනවද නවීන වර්ග දෙක? මුදුන් මූල පද්ධතිය තන්තු මූල පද්ධතිය. ඔව් මුදුන් මූල පද්ධතිය සහ තන්තු මූල පද්ධතිය. හරි දැන් මෙතන අපි කියවනේ මේ ශාක ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා. එහෙනම් මතක තියාගන්න තන්තු මූල පද්ධතියක් තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකවලට. ඒ කියන්නේ ඒක බීජපත්‍රී ශාකවල තියෙන තන්තු මූල පද්ධතියක්. ඒතර ද්විබීජපත්‍රී ශාකවලට තමයි මුදුන් මූල පද්ධතියක් තියෙන්නේ. එහෙනම් ඒකත් වෙනස්කමක් විදිහට ලියන්න පුළුවන්. ඒක බීජපත්‍රී පැත්තේ ලියන්න තන්තු මූල පද්ධතියක් ඇත. ද්විබීජපත්‍රී වල මුදුන් මූල පද්ධතියක් ඇත. දැන් පොඩ්ඩක් බලන්න ඔය ඒක බීජපත්‍රී කියලා කියපු ගස් වර්ග පොල් මේකට අයිති වෙනවා. පුවක් අයිති වෙනවා. ඒ වගේම කිතුලුත් අයිති වෙනවා. වී බඩ ඉරුඟු. ඒ වගේම ඒක බීජපත්‍රී කිව්වනේ. දැන් ද්විබීජපත්‍රී කියපුවා ගත්තොත් අඹ, කොස්, දෙල් ඊට අමතරව ඔය බෝංචි, කූඩලු, කුප්පමේනිය ඒවත් අයිති. මේ ද්විබීජපත්‍රී ශාකවල කඳ දිහා බලපුවාම පේන එකක් තමයි කඳ අතර මැද අතු බෙදිලා තියෙනවා. හැබැයි ඒක බීජපත්‍රී වල කඳ අතු බෙදිලා නැහැ.
දැන් ඒකත් ප්‍රධාන වෙනස්කමක් විදිහට ගන්න පුළුවන්. ඒ වෙනස්කම් දෙකත් උඩ දෙපැත්තේ ලියමු. ඒක බීජවල අතු බෙදී නැත. ද්විබීජවල අතු බෙදී ඇත. දැන් මොනවද මතකද මේ පත්‍රවල තියෙනවා කිව්වා නාරටි වින්‍යාස වර්ග දෙකක්. කොබාන මතකයි පත්‍රවල තියෙන නාරටි වින්‍යාස වර්ග දෙක මොනවද කියලා මතකයි? මොනවද නාරටි වින්‍යාස වර්ග දෙක? අපි කතා කරපු වර්ග දෙකක් තියෙනවා. ඔව්. චමෝද්‍ය ජලාභ නාරටි වින්‍යාසයයි සමාන්තර නාරටි වින්‍යාසය. හොඳයි. ජාලාභ නාරටි වින්‍යාසය සහ සමාන්තර නාරටි වින්‍යාසය. දැන් ඔය සමාන්තර නාරටි ජාලාභ නාරටි ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ඔය අඹවල කොස්වල දෙල්වල වතු සුද්ධ කුප්පමේනිය කූඩලු මෙන්න මේවා තියෙන්නේ ජාලාභ නාරටි වින්‍යාසය. හැබැයි වී බඩයිරිඟු පොල් වගේ ඒවා තියෙන්නේ සමාන්තර නාරටි වින්‍යාසයක්. එහෙනම් නාරටි වින්‍යාසවලත් මේ ඒක බීජ ද්විබීජ විදියට තමයි මේ වෙනස්කම තියෙන්නේ. ඒක බීජ පත්‍රවල තියෙන්නේ පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාස. ද්විබීජ පත්‍රවල ජාලාභ නාරටි වින්‍යාස ඇත. ඒ වගේම දැන් ඔය ඒක බීජ ද්විබීජ කියන වර්ග දෙකේ මල් පිපෙන කොටත් ගස්වල මල් පිපෙන කොටත් ඒකේ වෙනස්කම් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක බීජ පත්‍රී ශාකවල මල්වල තියෙන්නේ මේ පෙති මෙහෙම තුනක් හරි තුනේ ගුණාකාර විදියට හරි මේ වගේ තුනක් හෝ තුනේ ගුණාකාර විදියට. ද්විබීජවල තියෙන්නේ හතරක් පහක් හෝ ඒවැ ගුණාකාර විදිහට 8 10 15 12 ඒ වගේ. ඒ පත්‍ර වගේම මේ පුෂ්පවල පෙති තියෙන සංඛ්‍යාව. කෙලියමු මල් පෙති ඒක බීජවල තියෙන තුනක් හෝ තුනේ ගුණාකාර විදිහට. ද්විබීජවල තියෙන්නේ මල් පෙති
4ක් 5ක් හෝ ඒවැ ගුණාකාර විදිහට ද්විබීජ පත්‍රය හොඳයි. මේ වෙනස්කම් නම් මතක තියාගන්න ඕන. මොකද විභාගවලදී සමහරට මේ වෙනස්කම් ලියන්න කියලා ප්‍රශ්නවලදී දෙන්න පුළුවන්. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාඛා අතර වෙනස්කම් ලියන්න කියලා. එහෙම නැත්නම් සමහරට ඒක බීජපත්‍රී ශාඛයක ලක්ෂණයක් වන්නේ කියලා තෝරන්න දෙන්න පුළුවන්. මොනවද නිවැරදි කියලා. ඉතින් මේ කාරණා ටික තමයි මේ ශාක විවිධත්වය කියන එක ඇතුලේ අපිට කතා කරන්න තියෙන්නේ. දැන් ඔය ඒ වගුවට පහළ තියෙනවා අර මං කියපු රූපේ කලින් ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී බීජ පැලවෙනකොට බීජ පැලවීමට කියනවා නමක් බීජ මේ ප්‍රරෝහණය කියලා. ඒ වචනේ තියෙනවා එතන. බීජ පැලවීමට කියනවා බීජ ප්‍රරෝහණය. ඒ වචනේ මතක තියාගන්න. ඒ පැලවෙන අවස්ථාවේ මේ ස්වභාවයන් දෙකක් තියෙනවා ඒක බීජවලයි ද්විබීජවලයි. බෝංචි බීජයක් පැලවෙනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ පොඩි ක්‍රියාකාරකමක් කළා කොහොමද මේ පැලවීම සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම බඩේරිඟු වගේ එකක් දාලා පැලවෙන විදිහක් බලන්න පුළුවන්. මේ වගේ මේ පීරිසියක් අරගෙන ගෙදරදී ගල බලන්න පුළුවන්. පීරිසියක් අරගෙන මේකට මේ එත රෙදි කෑල්ලක් තියෙනවා පීරිසිය උඩින්. ඊට පස්සේ ජලයේ පොඟෝලා ගත්ත බෝංචි බීජ කීපයකුයි බඩේරිඟු බීජ කීපයකුයි නැත්නම් වී ගන්නත් පුළුවන්. බෝංචි බීජ කීපයක් සහ වී එර ටිකක් මෙහෙම දාන්න පුළුවන්. අර රෙදි කෑල්ල මත තියන්න පුළුවන්. දිනපතා පොඩ්ඩක් මේක අපි නිරීක්ෂණය කරනවා. අර රෙදි කෑල්ලත් දවසින් දවස පොඩ්ඩක් ජලයෙන් තෙත් කරොත් හොඳයි. ඊට අර බෝංචි බීජ දෙක මේ බෝංචි බීජ
මේ පුපුරන්න පැලෙන්න ආසන්න වෙනකොට අපිට පුළුවන් ඒ බීජය වෙන් කරලා පියලි දෙක වෙන් කරලා බලන්න පුළුවන්. මේක හිටවලා තිබ්බොත් ඔය කොච්චි එක වගේ බෝංචි වල මේ විදිහට හිටෙව්වත් අපි යෝගට් කෝප්පි එක හරි එහෙම නැත්තම් පුළුවන් මේ වාජනයක් අරගෙන පස් දාලා අර බෝංචි බීජ මේකේ දාලා තිබ්බොත් දින කිහිපයක් යනකොට අපිට පේනවා මේකේ මුලින්ම මෙහෙම අර බීජ මූලය කියන කොටස ඇවිල්ලා දින කිහිපයකදී මේ පොළවෙන් උඩට එනවා මෙහෙම බීජ පත්‍ර දෙකක්. ඔය විදිහට බීජ පත්‍ර දෙකක් පොළවෙන් උඩට එනවා. මේ තියෙන අර බීජ ඇතුලේ තිබිච්ච බීජ පත්‍ර දෙක තමයි. මේ මුලින්ම උඩට එනකොට අර බීජ ආවරණයත් එක්ක එන්නේ. ඒක පස්සේ මෙහෙම ගැලවිලා යනවා. මේ පිටත බීජ පත්‍ර පිටතින් තියෙන බීජයේ ආවරණය ඉතින් ගැලවිලා යනවා. බෝංචි බීජ වල තමයි ඒක වෙන්නේ. හැබැයි අර බී වගේ එකක් කෙලින්ම පත්‍ර එළියට එන්නේ මෙහෙම. මොම් පත්‍රයක් තමයි එළියට එන්නේ. ඒවා බීජ පත්‍ර එළියට එන්නේ ඇතුළෙමයි තියෙන්නේ. මේ විදිහට ඊට පස්සේ පත්‍ර හදාගෙන යනවා. මේකේ දින කිහිපයක් යනකොට ඊට පස්සේ අලුතින් පත්‍ර දෙකක් හට ගන්නවා මෙහෙම. අර මුල් බීජ පත්‍ර හැකිලිලා යනවා. මේක ගෙදරදී කළ බලන්න පුළුවන්. ඔයගලන්ගේ අච්චුපතේ තියෙනවා දැන් තාම හම්බෙලත් නැතුව ඇතිනේ 7 පොත්. නිසා අච්චුපත හම්බුනාම පොඩ්ඩක් බලන්න. ඒක ක්‍රියාකාරකමක් දක්වලා තියෙනවා. මේ කළ බලන්න පුළුවන් එකක්. හරි ඔතන පොඩ්ඩක් බලමු මේ ඒකේ තියෙනවා අර මේ අභ්‍යාස කියලා කොටසක්. මේකට අදාළව බලන්න මේ අභ්‍යාස කියන එකේ මේකේ උත්තර ටික ලියමු බලන්න. ඒක දැනට මේ මෙහෙම කරන්න ඔයගොල්ලෝ මේක අර ප්‍රශ්න වලට උත්තර ලියන පොත තියෙනවා නම් ඒකේ ලිව්වට කමක් නැහැ. අභ්‍යාස කියලා ලියලා මේ ප්‍රශ්නේ අංකේ දාලා උත්තර ටික විතරක් ලියන්නකො දැනට. ප්‍රශ්න ටික මේකෙන් බලාගෙන උත්තර ටික විතරක් ලියනකො ප්‍රශ්න වලට උත්තර ලියන පොත තියෙනවා නම් ඒකේ ලියන්නකො. අභ්‍යාස කියලා දාලා ලියන්න.
ලියලා ඉවර නම් අත්සලකුණ දාන්න. ඉවර වෙච්ච අය. ඒ කියන්නේ දාලා තියෙනවා අර ප්‍රශ්න වලට උත්තර දෙන පොතක් නෑ ඒක ගන්න ඕනේ කොහෙන්ද කියලා නෑ. ඒක මේ සාමාන්‍ය පොතක් පිටු 80ක පොතක් තියාගන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න. හදිස්සියෙ මම ප්‍රශ්න දුන්නොත් වෙනම් පොතක් තියාගන්න පිටු 80ක විතර මේ සාමාන්‍ය එක්සයිස් පොතක් පොඩි පොතක් තියාගන්න. හොඳයි දැන් සෑහෙන පිරිසක් මම හිතන්නේ ඉවර කරලා තියෙනවා. ඒකට CR පොතක් ඕනේ නැහැ සාමාන්‍ය පොඩි එක්සයිස් පොතක් ඇති පිටු 80ක විතර. මොකක් හරි ඒ ඔයගොල්ලෝ ළඟ තියෙන එකක් කමක් නැහැ. CR පොතක් නරන් තියෙන පොඩි එකක් කමක් නැහැ. බලන්න මේකේ තියෙනවා සිසුන් පිරිසක් විසින් ලඳු කැලෑවක යෙදුණු ශේෂ්ඨ චාරිකාවකදී ඔවුන් විසින් හඳුනා ගනු ලැබූ ශාක වර්ග කීපයක් සහ එම ශාක සංඛ්‍යාව පහත වගුවේ දක්වා ඇත. ඉතින් මේකේ තියෙනවා ශාක කීපයක් කිතුල්, කජු, දන්, කොට්ටම්බා, බේඳුරු, මඩු, මදුවැල්, නිදිකුම්බා. ශාක සංඛ්‍යාවකුත් තියෙනවා එක එක ශාක වර්ගවල. මේ අඩංගු දත්ත ස්තම්භ ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්නලු. ස්තම්භ ප්‍රස්ථාරයක් අඳින විදිය මතකද? ඒ සංඛ්‍යාවට අනුව උස කොටු ගාණක් අපිට අරගෙන අඳින්න පුළුවන්. ඉතින් මේක එතකොට බලන්න මේ ශාක වර්ග ටික අරගෙන අපිට පුළුවන් ඒකේ දල ප්‍රස්ථාරයක් අඳින්න. මේකේ තියෙනවා ශාක වර්ග 1 2 3 4 5 6 7 8ක්. ඒ ශාක වර්ග උපරිමව තියෙනවා 12ක්. ඉතින් අපිට මේ 12ක් මේ පැත්තට පෙන්න ගන්න ඕන. කිතුල් කියන ඒවා ගත්තොත් ගස් දෙකක් තමයි තියෙන්නේ. අපිට පුළුවන් මෙහෙම ගස් දෙකක්
ඔය විදිහට දක්වන්න. කජු ගස් 3ක් තියෙන්නේ. දන් ගස් 4ක් තියෙනවා. කොට්ටම්බත් 4ක් තියෙනවා. බේඳුරු 2යි. මඩු 1යි. මදු වැල් 10ක් තියෙනවා. නිදි කුඹා 12ක් තියෙනවා. මේවා එතකොට අපිට වර්ග ලියන්න පුළුවන්. එතන කිතුල් ඒක ඕනනම් පැත්තකින් වෙනම ලියන්නත් පුළුවන්. මේ විදිහට වෙනම දාලා පැත්තක පෙන්වන්න පුළුවන්. කොටු ටිකක් අරගෙනම ඕනනම් පැත්තක මෙහෙම පෙන්වන්න පුළුවන් මේ ශාක වර්ග. මේ විදිහට පෙන්වන්න පුළුවන් මේ ස්තම්භ ප්‍රස්ථාරකින්. ඕනනම්
මෙතන යටින් ලියන්නත් පුළුවන් එක එක මේ ශාක වර්ග. කැමති ක්‍රමයකට ඒක දාන්න පුළුවන්. ඔයගේ තමයි ස්තම්භ ප්‍රස්ථාරයක් අපිට පෙන්වන්න වෙන්නේ. එම කලාවේ වැඩිපුරම හමු වූ ශාකය මොකද්ද කියලා අහනවා. ඒ කියන්නේ ශාක වර්ගය. මොකද්ද මෙතන විදිහට වැඩිපුරම හම්බෙලා තියෙන ශාක වර්ගය? පබසරා මොනවාද පබසරා? ඔව් නිදි කුම්බා. හොඳයි. ඊට පස්සේ අහනවා මේ කැලෑවේ දකින්න ලැබුණු දුර්වල කඳක් සහිත ශාකයක්. මොකද මේකේ දුර්වල කඳක් සහිත ශාකයක්? ඔබ අහන්න ලියපු අය. මොනවද මේකේ දුර්වල කඳක් තියෙන ශාකයක්? ඔව්. සයුමි. ඔව්. සයුමි කියන්න බලන්න. දුර්වල කඳක් තියෙන ශාකයක්. මේකේ ගොන්න වෙන්නේ නැද්ද? ඔව් වෙන දන්න කෙනෙක් නදීජ? මදුවැල්. ඔව් මදුවැල් කියන එක වැල් වර්ගයක් නේ. ඒතකොට දුර්වල කඳක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ අතු නොබැඳුණු කඳක් සහිත ශාකයක්. අතු බෙදිච්ච නැති. මොකද්ද? ඔය හංසා මඩු. ඔව් මඩු ගන්න පුළුවන්. තවත් ගන්න පුළුවන් තෝෂිත. කිතුල්. ඔව් කිතුල් කියන එකත් ගන්න පුළුවන්. අතු බෙදිලා නැති ශාකයක් විදිහට. ඊළඟ පුෂ්ප හට නොගන්නා ශාකයක්. මොකද්ද මේකේ පුෂ්ප හට ගන්නේ නැති ශාකයක්? ඔව් දුලාෂා. බේදුරු. ඔව් බේන්දුරු. බේන්දුරු. හරි. හොඳයි. බේන්දුරු ගන්න පුළුවන්. තව මොනවද ගන්න පුළුවන් මේකේ? මඩු. ඔව් මඩු කියන එකත් ගන්න පුළුවන්. මඩු බේන්දුරු දෙකම ගන්න පුළුවන්. පුෂ්ප හට ගන්න නැති ශාක විදිහට. තන්තු මූල පද්ධතියක් සහිත ශාකයක්. තන්තු මූල තියෙන එකක් අහනවා. මොකක්ද ඒක ලිව්වේ? තන්තු මූල. ඔව් යහන්සත් එක්ක ඉන්න අනිත් එක්කිනා. කිතුල්. ඔව් හොඳයි. කිතුල්. කිතුල් තන්තු මූල පද්ධතියක් තියෙන ශාකයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සංයුක්ත පත්‍ර සහිත ශාක දෙකක්. සංයුක්ත පත්‍ර තියෙන ශාක දෙකක් අහනවා. ඔව් බෙනුර. මොනවද? බෙනුර. ජනුල්. නිදුකුම්බ. හරි. නිදිකුම්බ හරි. එක වර්ගයක්. තව එකක් මල්චාරි. මඩු. ඔව් මඩුත් ගන්න පුළුවන්. තවත් තියෙන ඕන නේද? වෙන මොනවද මෙත්මි? කිතුල්. ඔව් කිතුලුත් හරි. කිතුල් මඩු නිදිකුම්බා ඒවා සංයුක්ත පත්‍ර තමයි තියෙන්නේ. කෙඳි සහිත ආවරණයක් ඇති ඵල සහිත ශාකයක්. කෙඳි සහිත ආවරණයක් තියෙන ඵල සහිත ශාකයක් අහනවා. මොනවද? කෙඳි සහිත ආවරණයක්. කොට්ටම්බ. කෙඳි සහිත ජනුල්. කොට්ටම්බ. කොට්ටම්බ හරි. කෙඳි සහිත පලාවරණයක් අඩංගුයි. ඊළඟට අහනවා මූල ගැටිති සහිත ශාකයක්. මේක විශේෂයෙන් අපි කිව්ව මතක ඇති. මූල ගැටිති තියෙන ශාකයක් අහනවා. මොනවද මූල ගැටිති තියෙන ශාකය මෙතන?
මතකද අපි මං හිතන්නේ ඇන්දා. ඔව් මොනවද? සනුල නිදිකුම්බා හරි. නිදි කුම්බවල මූල ගැටති තියෙනවා අර මුල් වල ගැටිති වගේ තියෙනවා කිව්වා. ඊළඟ හතරවෙනි එක කියනවා ඉහත දැක් වූ ශාඛා අතරින් ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාඛ දෙකක්. ඒක බීජපත්‍රී ශාඛ මොනවද? මෙතන තියෙන්නේ නෑ. ඒක බීජපත්‍රී ශාඛ. ඔක බලන්න පුළුවන් අය. තෝෂිත කිතුල් කිතුල් හරි. තව එකක් ඒක බීජපත්‍රී. ඔව් නිම්සර කොට්ටම්බා කොට්ටම්බා ඒක බීජපත්‍රීද? කිතුල් නම් හරි. ඔව් දන්න කෙනෙක්. කෞශල්‍ය කජු කජුත් ඒක බීජපත්‍රී නෙමේ. අතු බෙදෙන ඒවා ද්විබීජපත්‍රීනේ. ඒතර කඳ දිහා බලලා තීරණය කරගන්න පුළුවන්. ඒක බීජපත්‍රී. මෙත්මි මඩු ඔව් මඩු කියන එක ගන්න පුළුවන්. ඊළඟ ද්විබීජපත්‍රී ශාඛ දෙකකුත් අහනවා. මොනවද ද්විබීජපත්‍රී? ඉසස් මොනවද ද්විබීජපත්‍රී? තිසස් ද්විබීජපත්‍රී විදිහට ගන්න පුළුවන්. තෝෂිත එකක් කියන්නේ කජු මට හරියටම පැහැදිලි වුණේ නැහැ. තෝෂිත ආපහු කියන්නකෝ. කජු කජු. ඔව්. කජු ගන්න පුළුවන්. තව මොනවද ද්විබීජපත්‍රී? අපි අර කියපු ලක්ෂණ අනුව මේ ගහේ ලක්ෂණ දැන් දන්නවනේ ඔයගොල්ලෝ මේ ගස්වල ලක්ෂණ. එතකොට ඒ අනුව තීරණය කරන්න පුළුවන් මේක එක බීජපත්‍රීද ද්විබීජපත්‍රීද කියලා. වෙන ද්විබීජපත්‍රී ශාඛයක් සයුමි. මේක ගොන්නේ නැද්ද? හරි. දැන් කියන්න. සර් මට පොත තිබ්බ නැති හින්දා මම ලිව්වේ නෑ ඒක. මොකක්ද ද්විබීජපත්‍රී බලන්න මේ තියෙන ශාඛ වලින් මේ මෙතන තියෙන ශාඛ ටික කිතුල් කජු දන් කොට්ටම් බේඳුරු මඩු මදුවැල් නිදිකුම්බා. ඒතර ද්විබීජපත්‍රී වෙන්න නම් අපි කිව්වා අතු බෙදෙන්න ඕන කියලා කිව්වා. පත්‍රවල නාරටි වින්‍යාස ගැන කිව්වා. ඒ අනුව ගත්තාම බලන්න මෙතන ද්විබීජපත්‍රී තව එකක්. ඔව් නදීජ කොට්ටම්බා ඔව් කොට්ටම්බා කියන එකත් ගන්න පුළුවන් ද්විබීජපත්‍රී විදිහට. තව මොනවද ගන්න පුළුවන්? යෝහන්සා කජු දන් කොට්ටම්බා හොඳයි. ඔව් කජු දන් කොට්ටම්බා මේවා ඒක බීජපත්‍රී විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව නිදිකුම්බත් මේ ඒක බීජ නෙවෙයි ද්විබීජපත්‍රී විදිහට මේ නිදිකුම්බත් ද්විබීජපත්‍රී විදිහට ගන්න පුළුවන් ශාඛයක්. එම ශාඛ දෙකේ පත්‍ර කඳ මුල් බීජ අතර ප්‍රධාන වෙනස්කම් එක බැගින් ලියන්න. ඒ කියන්නේ අර ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී අතර වෙනස්කම් තමයි අහන්නේ. පත්‍රවල නාරට වින්‍යාස ඒක බීජවල සමාන්තර ද්විබීජවල ජාලාභ. කඳ ඒක බීජවල අතු බෙදී නැත. ද්විබීජවල අතු බෙදී ඇත. මුල් ඒක බීජවල තන්තු මුල් ද්විබීජවල මුදු මුල් පද්ධතියක්. ඒ වගේ බීජ ගත්තොත් එතකොට බීජේ පියලි 1යි ඒක බීජවල ද්විබීජවල පියලි 2යි. ඒ විදිහට වෙනස්කම් මේකේ ලියන්න වෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ගන්නකො අර මේ
ඔක්තෝබර් ටියුට් එකේ දුන්නානේ ප්‍රශ්න තියෙන ටියුට් එකේ නේද? ඒකේ පළවෙනි ප්‍රශ්නේ ලිව්වද? හරි. ජනවල් පළවෙනි ප්‍රශ්නෙත් කියලා උත්තරේ කියන්නකෝ. ශාක ලෝකයේ සෑම පුෂ්පයකම පුෂ්ප හටගනීද නැත? ඔව්. හැම ගහකම මල් පිපෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට දෙවෙනි එක ප්‍රශ්නෙත් කියලා උත්තරේ කියන්න. සනුල සපුෂ්ප ශාක යනු මොනවාද? මල් හටගන්නා ශාක? ඔව් හොඳයි. සපුෂ්ප ශාක කියලා කියන්නේ මල් හට ගන්නා ශාක. හරි. ඊළඟට තුන්වෙනි එක නෙත්මි අපුෂ්ප ශාක යනු මොනවාද? මල් හට නොගන්න. ඔව් මල් හට නොගන්නා ශාක අපුෂ්ප ශාක කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ තියෙනවා මේ ඊළඟ ප්‍රශ්නේ කියවන්න බලන්න කියවලා ඉතලා ප්‍රශ්න කියවමුකෝ. කෞශල්‍ය පහත සඳහන් ශාක පුෂ්ප හටගන්නා ශාක හා පුෂ්ප හට නොගන්නා ශාක ලෙස වර්ග කරන්න. හොඳයි. ඒකේ තියෙනවා ශාක කීපයක්. ඕලු, යුකැලිප්ටස්, සල්, නෙළුම්, මඩු, වද, කරපිංචා, බේඳුරු, කටරොළු, සමන්පිච්ච, සයිප්‍රස්, පොල්, සැල්වීනියා. ඒතර මේකේ අපි ශාක වර්ග ගත්තොත් මේකේ තියෙන ඒවායින් ඕලු, යුකැලිප්ටස්, සල්, නෙළුම්, මඩු, වද, කරපිංචා, බේඳුරු, කටරොළු, සමන්පිච්ච, සයිප්‍රස්, පොල්, සැල්වීනියා. මේක කියන්නේ එතකොට මේ පුෂ්ප හට ගන්න සහ පුෂ්ප හට නොගන්නා විදිහට වෙන් කරන්න කියලා. ඒතර මේක ගත්තොත් මොනවද මේ තියෙන ඒවායින්? සපුෂ්ප ශාක නැත්තම් පුෂ්ප හට ගන්න ඒවා. ඔව් මේ තියෙන දීලා තියෙන ඒවායින්. මට කියන්නකෝ දැන් ඕලු කියන එක මොන කොටටද අයිති වෙන්නේ ගිම්හානි? ඕලු පුෂ්ප හට ගන්නා ශාක. ඔව් පුෂ්ප හට ගන්නා ශාක. හොඳයි. ඊළඟ එක යුකැලිප්ටස් කියන එක අයිති වෙන්නේ මොකටද කියලා දන්න අය? යුකැලිප්ටස්. යුකැලිප්ටස්. රුවිනි පුෂ්ප හට නොගන්නා ශාක පුෂ්ප හට ගන්නා කියලාද කිව්වේ? මට ඇහුණේ නම් එහෙම. යුකැලිප්ටස් කියන එකේ මතක තියාගන්න මල් හට ගන්නෙ නැහැ. අපුෂ්ප. මල් හට නොගන්නා ශාකයක් යුකැලිප්ටස් කියන්නේ ඒක මතක තියාගන්න. ඊළඟට සල් මල්චාරි. පුෂ්ප හට ගන්නා ශාක ගොඩට අයිති වෙනවා. හොඳයි. පුෂ්ප හට ගන්න ශාක ගොඩට අයිති වෙන්නේ. ඊළඟට තියෙනවා නෙළුම්. ඉෂානි නෙළුම් අයිති වෙන්නේ මොකටද? සපුෂ්ප ශාක ඔව් සපුෂ්ප ශාක. හොඳයි. පුෂ්ප හට ගන්න එකක්. ඊළඟේ තියෙන්නේ මඩු. මඩු මොකටද අයිති පුෂ්ප වෙන්නේ? හට නොගන්නා ශාක? පුෂ්ප හට නොගන්නා ශාක.
ඊළඟට තියෙනවා වද. ඔව් වද කියන එකයි තියෙන්නේ මොකේටද? පුෂ්ප හට ගන්නා ශාක. හොඳයි. පුෂ්ප හට ගන්නා ශාක නෙත්මි කිව්වේ කරපිංචා. ඔක සමහරට වරද්ද ගන්න එකක්. කරපිංචා. පුෂ්ප හට ගන්නා ශාක. පුෂ්ප හට ගන්නා ඔව්. ශාක. පුෂ්ප හට ගන්න ශාක වලට තමයි ඒකත් අයිති වෙන්නේ. තියෙනවා. ඊළඟට තියෙනවා බේන්දුරු. බේන්දුරු. ඔව්. ඩිලූෂ. අපුෂ්ප ශාක. ඔව්. අපුෂ්ප ශාක. පුෂ්ප හට නොගන්නා. ඊළඟට කටරොළු. කටරොළු කියන්නේ අනිල් මල්නේ. මල් හට ගන්නවනේ කොහොමත් නේද? සමන් පිච්ච. මල් හට ගන්නවා. සයිප්‍රස් තෝෂිත. සයිප්‍රස්. මොකටද අයිති වෙන්නේ? තෝෂිත. මයික් එක ඔන් වෙන්නේ නැද්ද? ඔව් දන්න කෙනෙක්. සයිප්‍රස් කියන එක මොකටද අයිති වෙන්නේ? නත්තල් ගස්සේ මා දන්න ගන්න. ඔව්. නවිනු. සෙනොෂි. පුෂ්ප හට නොගන්නා ශාක. ඔව් සයිප්‍රස් වල පුෂ්ප හට ගන්න නැහැ. හොඳයි. පුෂ්ප හට නොගන්නා කොට තමයි සයිප්‍රස් අයිති වෙන්නේ. ඊළඟට දෙනවා පොල්. පොල් වල පුෂ්ප හට ගන්නවා. සැල්වීනියා. සැල්වීනියා. ඔය කවීජයි සංකල්ප ගගනකයි මොකද කරන්නේ? සැල්වීනියා. සැල්වීනියා වල මොකද්ද පුෂ්ප හට ගන්නවද නැද්ද? ඔබාන දන්න කෙනෙක්? සැල්වීනියා. ඔව් යොනාල්. පුෂ්ප හට නොගන්නා ශාක. ඔව් සැල්වීනියාත් පුෂ්ප හට නොගන්නා කොට තමයි අයිති වෙන්නේ. හරි මේකේ මේ ප්‍රශ්න කීයක්ද කරන්න කිව්වේ? ඉෂානි මේ ප්‍රශ්න කීයක් කරන්න කිව්වද ඒකේ? ඒ ටියුට් එකේ. දෙකක්ද කරන්න කිව්වේ? හරි අපි එකක් නේද බැලුවේ? හරි ඒකේ තුන්වෙනි ප්‍රශ්නේත් කරලා තියන්න. ඊළඟ දවසේ අපි 2යි 3යි සාකච්ඡා කරමු. තුන්වෙනි එකත් කරලා තියන්න. ඒ වගේම දැන් ලබන සතියේදී 7 දෙවෙනි පාඩම අපි කරන්න පටන් ගන්නවා ස්ථಿತಿ විද්‍යුතය කියන එක. ඒකට අදාළ ටියුට් එක දැන් ගන්න පුළුවන් ඔෆිස් වලින් ඒක අරන් තියාගන්න. ඒතකොට ලබන සතියේදී ඒ ටියුට් එක ඕන වෙනවා. ඒ වගේම දැන් මේ ටියුට් එකේ ලියපු ඒවා සටහන් පොතේ සම්පූර්ණ කරලා තියන්න. මේ 7 සටහන් පොතේ මේ පළවෙනි පාඩම ලියපු ඒවා සම්පූර්ණ කරලා තියන්න. මම අර කලිනුත් කිව්වා 6 ටික පාඩම් කරගන්න ඉදිරි දවසකදී මේ සති කිහිපයකින් අර තුන්වෙනි වාර පරීක්ෂණය තියෙනවා 6. ඒකට පාඩම් කරලා තියාගන්න. ඒක පන්තියට ගෙනල්ලා තමයි ඇවිල්ලා තමයි ඔයගලන්ට ලියන්න වෙන්නේ. ඉදිරියේදී මම විස්තර කියන්නම්. අදට එහෙමනම් දැන් මේ මෙඩිකල් අපි ඉවර කරමු. හැමෝටම මේ සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන්.